නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයා සංඛාරංච නිරෝධේන නති දුක්ඛස්ස සම්භවෝති. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මම ධර්මානුශාසනාව විකාශනය කරවා ගැනීම පිණිස සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, ධර්ම මාර්ගයේ පූර්ණයට ත්‍රිලක්ෂණය මේ තමයි අනුග්‍රහක බෞතුන් අපට ලබා දී තිබෙනා වූ මාතෘකාව. මේ මාතෘකාවට සාධාරණයක් ඉටු කරන්න තමයි අපි මේ ගාථා පාඨයක් අරගනු ලැබුවේ. කුද්දක නිකාය තුළ පවතිනවා දතානුපස්සනා කියලා සූත්‍රයක්. මේකේ පවතින්නේ දෙආකාරයෙන් බැලීම කියන එක. මේ දෙආකාරයෙන් බැලීමේ කාරණා 8ක් විතර තියෙනවා. ඒ තැනක තමයි මා මේ ඉදිරිපත් කරපු ගාථාව තිබෙන්නේ. ඒ ගාථාවේ පවතිනවා මේ මිනිස් වර්ගයාට යම්කිසි දුකක් හට ගන්නවා නම් මේ දුක කියන්නේ ඔය ලෙඩ වෙන එක, මහලු වෙන එක ආදී වශයෙන් ස්වාභාවික දෙයට වඩා ඇතුළතින් තියෙන කාරණයක්. සංඛාර දුක්ඛය කියලා එකට කියන්නේ. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයා. අර ජාති ජරා මරණ දුකුත් හටගන්නේ මේ සංඛාර ප්‍රත්‍ය නිසා. ඒ සංඛාර ප්‍රත්‍යෙන් දුක් හට ගන්නවා. සංඛාරංච නිරෝධේන, සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් දුක් හට ගැනීමක් නැහැ කියන එක තමයි මේ ගාථාවේ පවතින්නේ. එතකොට මේකෙන් කියවෙනවා නොකියා දුක්ඛයන්ක් තිබේද ඒවා සංඛාර පදනම් කොටගෙනයි. බුදුවරයෙක් ලෝකෙට යම් දහමක් දේශනා කළාද ඒ දුකටපත් වෙන සංඛාර නිරෝධ කිරීම පිණිස දේශනා කරපු මාර්ගයක් තමයි ධර්ම මාර්ගයේ විය යුත්තේ. දැන් ඔබට මේ ධර්ම මාර්ගයේ පූර්ණයටනේ කතා කරන්නේ. මේ ධර්ම මාර්ගය කියන වචනය තව ටිකක් හොයලා බැලුවොත් එහෙම කොයි වගේද හිතෙන්නේ ඔබට? දැන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක් අදාළ ශික්ෂා පදවල හැසිරෙමින් බොහොම සංයමෙන් සංවරයෙන් සිල් සමාදන් වෙලා මල් පහන් පූජා කරමින් ධර්ම දේශනා කරමින් ඇවැද්දසමින් වාසය කරනවා. දැන් එතකොට බොහොම දැහැමී, බොහොම සිල්වත් කියලා කියනවා. හොඳයි, ඔබ පිළිගන්නවාද ඒක ධර්ම මාර්ගය කියලා? නෑ, මේ ධර්මයේ මොකුත් තේරුම් ගත්තේ නැතුව මේ ඔය කියන ශික්ෂාපද සංවරයේ පිහිටෙමින් පවෙන් වැළකීලා පින් රැස් කරමින් පිනෙන් පරලෝ යන මාර්ගය හදාගන්න පුළුවනි. මේක තමයි අපිට අපේ බෞද්ධ සංස්කෘතිය තුළ වර්තමානයේ අනුගමනීය විශිෂ්ට මාර්ගයේ වශයෙන් පිළිඅරන් තිබෙන්නේ. පින්කම් බොහෝ රැස් කරගෙන පිනෙන් පරලෝ සැපත් වී අපවත් වී වදාරලා අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙලා ධර්මය අසලා නිවන් දකින්න. නමුත් එතකොට අපි මේ ප්‍රාර්ථනා කරන්නේ සංඛාර දුක්ඛයම නේද? ධර්ම මාර්ගය කියන එක මම දකින්නේ කර්ම මාර්ගයට සමගාමීව. මේ වචනය සමාජයේ පවතිනවා, මාධ්‍යවලත් පවතිනවා. නමුත් මම එකට එකතු කරනවා කර්ම මාර්ගය කියලා එකකුත්. ඒකට කර්ම මාර්ගයේ විපාකයක්ද මේ මාර්ග මේ ධර්ම මාර්ගයේ පූර්ණය, එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ විපාකයක්ද? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි දන්නේ කර්ම මාර්ගයේ එකක්, ධර්ම මාර්ගය කියන බොහෝ දෙනා දන්නේ. දැන් කර්ම කියන එකේ රහස තමයි අනාගතයට විපාක. එතකොට ඒක බුදුන් වහන්සේ 15 වෙනියට 3 ආකාරයකින් මිනිස්සු අනුගමනය කරමින් හිටියා. කන්න කම්ම කන්න විපාක, සුඛ කම්ම සුඛ විපාක, කන්න සුඛ කම්ම කන්න සුඛ විපාක. ඒක කර්ම විපාක, කර්ම මාර්ගය. ඉතින් මේ සුඛ කර්මයට තමයි ඊට පස්සේ ඔය පුණ්‍ය කර්ම හෝ ධාන කර්ම කියලා කියන්නේ. එතකොට පුණ්‍ය කර්ම කරන අය දෙවියන් අතර, ධාන කර්ම කරන අය බ්‍රහ්මයින් අතර කර්ම මාර්ගයේ ඵලය හමු වෙනවා. එතකොට එහෙනම් මේ පාප මාර්ගය හෝ පුණ්‍ය මාර්ගය, දාන මාර්ගය වෙන්න බෑ ධර්ම මාර්ගය කියන්නේ. මතක තබා ගන්න. එතකොට
ඒක කර්මක් ක්ෂය කිරීමේ කර්මයේ වශයෙන් පෙන්වන සූත්‍රයේදී ওই කර්ම තුනම ක්ෂය කිරීමටයි ධර්ම මාර්ගය කියලා පෙන්වන්නේ. අනිත් එක ධර්ම මාර්ගය කියන වචනේට තව අර්ථයක් අපි ගන්නමු ධර්මයට යන පාර. දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ කතරගම යන මාර්ගය, ත්‍රිකුණාමලය යන මාර්ගය. ත්‍රිකුණාමලය කෙළවරේ තියෙන මෙහෙ පාර තියෙන්නේ. කතරගම එහි තියෙන්නේ මෙහෙ පාර තිබෙන්නේ. මාර්ගයේ ගියාමයි ධර්මය හම්බ වෙන්න ඕන කියලා මත් කල්පනා කරනවා. මාර්ග ඵල කියන එකෙන් කියවෙන්නේ මාර්ගය ගත්තාම ධර්මයේ නැමැති ඵලය හම්බ වෙනවායි කියන එක. ඒ නිසා මේ ධර්ම මාර්ග පූර්ණය කියන එකේ අර්ථය මම දකින්නේ මෙන්න මෙහෙමයි. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඊසුචින් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කළ සේක්ද පිරිසුදු සමාධියක්, සුචින් සමාධියක්. ඒ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් ලෝකේ ආගම්වල වෙනත් දේශනාවල කොහෙවත් නැහැ. අරිකත ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නැත. නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මය හා සමාන කිසිම ධර්මයක් නැහැ. ඉදම්පි ධම්මේ රත්නම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ ධර්මයේ රත්නභාවයෙන් සත්වෙන්ද සුවේවා කියන්නේ මොකද්ද දැන් ධර්මයේ? ආනන්තරික සමාධියට. එහෙම නැත්නම් නිවීමට. නිවීමට නේද ධර්මය කියලා කියන්නේ. මෙන්න මේ தත්ත්වය දක්වා අපේ බෞද්ධ පින්නතුන්ගේ ධර්මය කියන වචනේ පිළිබඳ නිර්වචනයේ ගැඹුරට එන්න ඕන. පාපයටත් ධර්මය කියනවා, පිනට හොඳ දෙයට ධර්මය කියලා කියනවා, ධාන වලට ධර්මය කියලා කියනවා, දේශනා වලට ධර්මය කියලා කියනවා. නමුත් මේ ගාථාවේ ධර්මය කියලා පෙන්වන්නේ මොකද්ද? දැන් අපි කියමුකෝ ආගතං ඉමං සද්ධම්මන්ති. එහෙම පවතිනවා තවත් සූත්‍රවල. සද්ධර්මයට පැමිණීම. සද්ධර්මයට පැමිණීම කියන්නේ බණ කතාවකට පැමිණෙනවා කියන එකද නැත්නම් නිවන් අවබෝධයටපත් වෙනවටද? අනේ නිවන් අවබෝධයේ ආරම්භය තමයි ධර්ම මාර්ගයේ ආරම්භය, අවසානයේ තමයි ධර්මයේ මාර්ගය සම්පූර්ණ කර ගැනීම. එතකොට එහෙමනම් සෝවාන් පුද්ගලයා ධර්ම මාර්ගයට පැමිණි කෙනෙක් වෙනවා, රහත් කෙනා ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට මෙන්න මේ අර්ථයෙන් ගත් කල මේ ධර්ම මාර්ගයේ පූර්ණය කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් රහත් ඵලයටපත් වීම සඳහා ත්‍රිලක්ෂණේ භාවිතා කරන්න ඕන ආකාරය. එයනම් අපි මේ ත්‍රිලක්ෂණය තිබෙන්නේ කොහේද? ත්‍රිලක්ෂණය සමාජයේ භාවිතා කරමින් ඉන්නේ කොහොමද කියන මේක පිළිබඳ විවරණයක් කරන්න වෙනවා. මම විවරණ කරලත් තිබෙනවා. නමුත් තවත් අලුතින් අහන අයගේ දැන ගැනීම සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට පහළ වෙලා දේශනා කළ දෙවන ධර්ම දේශනාව කුමක්ද? අනත්ත ලක්ෂණ සූත්‍රය. අනත්ත ලක්ෂණ සූත්‍රය මොකද්ද පෙන්වන්නේ? පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛානාත්මය. එතකොට මේ අපි තවත් ගාතාවක් අරන් බැලුවොත් එහෙම සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් විටක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් ද සීල සංස්කාරයන් අනිත්‍යයි කියලා, එහෙනම් සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ. සංඛාර රැස් කිරීමෙන් දුක හට ගන්න නිසා සංඛාර රැස් කිරීමේ කලකිරෙනවා. එහෙනම් ඒ සමග්ගෝ විසුද්ධිය. එහෙනම් ඊට පස්සේ සංඛාර නිරෝධයටපත් වෙනවා. දැන් මේ සංඛාර පදය සමාජයේ විග්‍රහ වෙන ආකාරය ගත්තාම ඊටා සරල තැනක ඉඳලා කියන්න වෙනවා. ඔය වැලි ගොඩක් කියන එකත් සංඛාරයක් කියලා කියනවා. ගයක් ගඩොල් හදපු ගයකුත් සංඛාරයක් කියලා කියනවා. එහෙම යම් කිසි දෙයක් රාස වීම සංඛාර කියන පදේ භාවිතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළ මේ සංඛාර කියන පදේ තිබෙන්නේ බාහිර වස්තු වල නෙවෙයි. මේක සිත සම්බන්ධ දෙයක්. සිත සම්බන්ධයෙන් ගත් කල සිත සම්බන්ධයෙන් පවතිනවා කාය වචී මනෝ කියලා සංඛාර තුනකුත්. මේක බුදුන් වහන්සේටත් පවතිනවා, අනිත් අයටත් පවතිනවා. බුදුන් වහන්සේට කාය වචී මනෝ සංඛාර තිබුණාට ඒවා දුකට පිණිස හේතු වෙන්නේ නැහැ. එහෙනම් ඒ සංඛාරවල දුක් නැහැ නික්ලේශී වුණාම. හැබැයි කෙලෙස් සහිත පුද්ගලයාට කාය වචී මනෝ සංඛාරවලත් සංඛාර උපාදානය කියන එක තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක බුදුන් වහන්සේ බුද්ධත්වයේ පැහැදිලි කරන්නේ බුදාන වාක්‍ය තුල විසංඛාර ගතං චිත්තං. මේ බුද්ධත්වයටපත් උනායි කියන්නේ සිත සංඛාරගත වීමෙන් සම්පූර්ණයෙන්ම විදුණා. නමුත් එදරින් පස්සෙත් කාය වචී මනෝ සංඛාර තිබුණ නිසා ඒව සංඛාරගත වීම වෙන්න බෑ එහෙනම්. එහෙනම් සසර ඇවිදීමට හේතු වෙන්නා වූ තව සංඛාරගත වීමක් තියෙන්න ඕන. මේ පිළිබඳව
පරිමංසන සූත්‍රයේ තථාගතයන් වහන්සේ සංඛාර ජාති තුන විග්‍රහ කරන අතර සරිපුත්ත මහ රහතන් වහන්සේ සංගීත සූත්‍රය තුළ මේ සංඛාර ජාති තුන විග්‍රහ කරලා තිබෙනවා. තයෝ සංඛාරා සංඛාර ජාති තුනයි. මොනවද? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. මෙන්න මේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර තුන තුළ තමයි නිට්ටය හෝ අනිත්‍ය අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට සත්‍යය සසර ඇවිදින්නේ මොනවෙන්ද කියලා බලන්න. එතකොට ඔය අபிසංකාර කියන පදේ තේරුම අනාගත ඵලයක් උපදින්නට හේතු චිත්තාභ්‍යන්තරය ඉතුරු කිරීම. එතකොට අන්න පුද්ගලයෙක් වශයෙන් ගත් කල පුද්ගලයා ස්කන්ධ පංචකයකට දැනගත්තත් නැතත් තමන් කරන චේතනාවල ලෝභ දේශ මොහ පවතිනකොට පව් සිද්ධ වෙනවා කියන යටතේ අපුඤ්ඤාභි සංකාර රැස් වෙනවා. ඒ වගේම යහපත් දෙයට කැමති පුද්ගලයෝ පෘථග්ජන වශයෙන් කටයුතු කරද්දී ආගමක් තිබුණත් නැතත් පුඤ්ඤාභි සංකාර පින් සිද්ධ වෙන දේවල් කියලා කතා කරනවා. ඒ ලබන සතර තුළ මේ සසරට බැඳීමේ පුඤ්ඤාභි සංකාරය සිද්ධ වෙනවා. මේ දෙක තුලම ලැබෙන්නේ කාම ලෝකයේ තුල ගමනක් විතරයි කියලා තේරුම් ගත්තා. මෙතනින් එහාට යන්න උත්සාහයක් දරුවා ඉන්දිය සමාජයේ. ඔවුන් ඒ නිසා ධර්මයක් භාවිතා කරන්නේ නැතුව මීට එහා ගිය සංකාරයක් හිතට එකතු කළා. ඒකට ආනිජ්ජාභි සංකාර කියනවා. ආනිජ්ජාභි සංකාරයේ ඔවුන්ට අනාගතය සකස් කරලා දුන්නා. මේ නිසා මේ සත්වයාගේ භව ගමන සකස් කරලා දෙන්නේ මිනිසා විසින් එක් රැස් කරන්නා වූ සංඛාර ජාති තුනක්. අන්න යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය දැන් ගලප ගන්න මෙතෙන්ට. අපි කියමු අපුඤ්ඤාභි සංඛාරේවත් පවෙන් සිදු වෙන්නේ කාම දුගතියට උත්පත්ති ලැබෙන එක. පුඤ්ඤාභි සංඛාරේවත් පින උත්පත්තිය ලැබෙන්නේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර. ආනිජ්ජාභි සංඛාරේවත් ධාන කුසලයේ උත්පත්තිය ලැබෙන්නේ රූපාවචර බඹතලව අරූපාවචර බඹතලවල. හොඳයි මේ තැන් සදාකාලිකද? අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. අපාගත සත්වයා පවෙන් මිදී පුනර්භවයකට එනවා. දෙවියන් පින අවසන් කොට පුනර්භවයකට එනවා. ධානලාභීන් ධානසෝය අවසන් කොට පුනර්භවයට එනවා. ඇයි? ඔවුන්ට සංඛාර නිරෝධ කරන්න බැරි වුණා. ඔවුන් අපුඤ්ඤාභි සංඛාරය අරගෙන පරලෝක ගියා. පුඤ්ඤාභි සංඛාරය අරගෙන පරලෝක ගියා. ආනිජ්ජාභි සංඛාරය අරගෙන පරලෝක ගියා. පරලෝකයෙන් පස්සේ සංඛාර නිරෝධ කරන්න තැනක් නැහැ මං හිතන හැටියට. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ මේ සංඛාරයන්ගේ පැවැත්ම තුළ සසර ගමන පහළ වෙන ආකාරය තමයි යංකින්ච දුක්ඛං සම්භෝති කියලා කියන්නේ. එහෙනම් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා සසරක් තියෙනවා නෙවෙයි Taman එකතු කරන්නා වූ සංඛාරයන් අනුව සසර හැදෙනවා. සාමාන්‍යයෙන් ඔය සරුංගලයක් උඩ යවලා තිබුණොත් එහෙම ටිකක් වෙලා බලන් ඉන්නකොට තේරෙනවා ඒක එකතැන තියෙන්නේ හුලම් පාරට අනුව දෙපැත්තට යනවා එනවා. හුලඟ හමන පැත්තට ඒක රැහෙන ඈතක් දුරට ගෙනියනවා. දෙපැත්තට වම් පැත්තට දකුණු පැත්තට. අන්න ඒ වගේ මේ සසර ගමන පුඤ්ඤාභි සංකාරය සහ අපුඤ්ඤාභි සංකාරය සහ අනිජ්ජාභි සංකාරය මත අපාය නම් වූ පහළ තැන සිට කාම ධාන බඹලෝ දක්වා සුගතිය දක්වා එහා මෙහා යනවා. මේ එක තැනක්වත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි සංඛාර දුක්ඛයෙන් මිදිලා නැහැ. දැන් අපාගත වීම සංඛාර දුක්ඛය විඳිනවා. දෙවියන් අතර පුඤ්ඤාභි සංඛාරය නිසා පුඤ්ඤාභි සංඛාරය යට වෙලා විඳීමක් තියෙනවා. ධානලාභීන් අතර අනිජ්ජාභි සංඛාරය නිසා පුඤ්ඤාභි යට වෙලා දුක දෙවියන් අතර తాවකාලික යටපත් වීමක් බ්‍රහ්මයින් අතර දිගු කාලීන යටපත් වීමක් තිබෙනවා. නමුත් දෙවියන් අතරත් සක්කාය තියෙනවා අය බ්‍රහ්මයින් අතරත් සක්කාය තියෙනවා කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අය කියන්නේ පංච උපාදානස්කන්ධය තුල තමයි මේ අපුඤ්ඤාභි සංඛාරයයි පුඤ්ඤාභි සංඛාරයයි ආනිජ්ජාභි සංඛාරයයි කියන මේ තුන තිබෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. දැන් එතකොට එහෙමනම් අපිට මේ ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ඒක අපි තේරුම් අරන්ද තියෙන්නේ. අන්න එතන තමයි අපිට පොඩි ගැටලුවක් පවතින්නේ. අපි මේ ධර්මශ්‍රවණයේදී අපි ගැන බලන හැකින් බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ සියලු දේශනාවල විග්‍රහ කරලා තියෙන්නේ ඔබගේ ජීවිතය. ඔබගේ ජීවිතය අසකරණාසය දියකය මුල් කොටගෙන වරදට අහු වෙන හැටි සහ මිදෙන හැටි. නමුත් මගේ ළමා කාලය තුල මා ශ්‍රවණය කළා වූ ධර්මදේශනා තුල නැත්නම් දෙසූ ධර්මදේශනා තුල අපි ගැන බලන දහමක් නෙවෙයි අපට අහන්න හම්බ වුණේ.
අදටත් බොහෝ විට එහෙම තමයි. සමහර දේශනා බුදුන් වහන්සේ ගැන, දේවදත්ත ගැන, කිසాగෞතමී ගැන, පටාචාරා ගැන ඒගොල්ලොන්ගේ ඉරණම් පිළිබඳව කියවන එක අහන එක තමයි ධර්ම දේශනා කියලා අපි කල්පනා කරන්නේ. එතකොට අතීතයට ගත වෙච්ච සිද්ධි මේ ඔක්කොම. දැන් මේ සිද්ධියක් කතා කරන්න ගියොත් මොකක්ද ඒක? මම නම් දකින්නේ රාජ කතා, චෝර කතා, ගාම කතා, ඉත්ති කතා, දෙතිස් කතා කියලා. ඒ නිසා අපි අතීත සිද්ධියක් අද කතා කරොත් එහෙම ඒක දෙතිස් කතාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙතිස් කතාකාරයෙක් කියලා චෝදනා කරන්න බෑ. ඒ නිසා අපි මේ සූත්‍ර දේශනාවල තිබෙන්න ඕනේ දහම් පෙළක් කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ජාතක කතාවල හරි චරිත කතාවල හරි දහම් පෙළ හොයන්න හරි අමාරුයි. දහම් පෙළක් නැති වෙන්න බෑ. මොකද නිදාන කතා කියන එකේ තේරුම ඒකයි. නමුත් අපිට සූත්‍ර දේශනාවල දහම් පෙළක් තිබෙනවා. මේ දහම් පෙළ කෙරෙහි අවධානය යොමු කරන විදිහ මම කියන්නද? මම දැකලා තිබෙනවා ඔය ආලෝකයේ වැටෙනවා මේ ඉදිරිවෙලිය වැටෙනවා මිදුලට හර මෙහෙ. නමුත් ගේ ඇතුළ කරවලයි. මේ හිරුවෙලියට සම්බන්ධ කළොත් එහෙම කැඩපතක් කණ්ණාඩියෙන් පරාවර්තනය වෙන කිරණ ගේ අඳුරු මුල්ලකට හරවලා බලන්න පුළුවන්. එතකොට අඳුරු මුල්ලේ තිබුණ නැති જાති ආලෝකය වැටෙනවම පේනවා. ඒ ගේ ඇතුළට ආලෝකය වුණ නිසා නේද? මෙන්න වගේ සද්ධර්ම නැමැති ආලෝකය පටාචාරාවට කිසాగෞතමියට යොමු කරන්නේ නැතුව ඔබ දිස යොමු කරන්න. ඔබේ ජීවිතයේ අඳුරු මුළු ටිකක් තියෙනවා. ඇස කන නාසය දිවකය කියනව දොරවල් හය ඉඳලා පාවිච්චි කරගලා හදාගත්ත ගොඩ ගහගත්ත කුණු ටිකක් තියෙන අඳුරු මුළු ටිකක් තියෙනවා. එහෙම නැත්නම් වත්මන් සමාජයේ ගත් කළ අපුණ්‍යාභි සංකාරයේ පුණ්‍යාභි සංකාරය නැමැති මුළු දෙකක් තියෙනවා. මේවා පේන්නේ නැහැ. මොකද එළියට වැටලා තියෙන්නේ. ගේ ඇතුළට හරවලා නැහැ. අනුමගේ ධර්මදේශනා කියන කාරණාව ඔබ තුලින් තේරුම් ගන්නට යොමු වෙන්න පුළුවන් නම් අපට එන්න එතකොට මෙන්න මේ සංස්කාරයන් සම්බන්ධයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න බාහිර වශයෙන් මේ ආලෝකයේ යොමු කිරීම තුළ ඔබ මොනවද පේන්නේ කියලා. ඔබ ඉන්නවා. ඔබට පේනවා. මොනවද පේන්නේ? ඔබට පේනවා සියලුම දේවල් කැඩිලා බිඳලා යනවා. ඔබට පේනවා මල් පර වෙලා යනවා. ඔබට පේනවා කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා, ශරීරය පොළොවට පස් වෙනවා. ඔබට පේනවා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ, වෙනස් වෙනවා. දැන් ඔබ දකින්නේ ඇහෙන් දකින වෙනස් වීමක්. දැන් බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා වදාලේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැසින් දකීද යම් විටක කියලාද ප්‍රඥාවෙන් දකීද කියලා. ඒ නිසා ප්‍රඥාවෙන් දකින අනිත්‍යක් වෙනුවට දැසින් දකින අනිත්‍යයකට හුරු කරගත්තා වූ මානසිකත්වයක් තාමත් මේ රටේ බහුතරයක් තුළ පවතිනවා. ඒ නිසා ඇසින් බලන අනිත්‍යත් තථාගතයන් වහන්සේ වදාහරලා නැහැ. ඒක ලෝකේ ඕනෑම ආගමක උපන් අය දකිනවා. ඒකට කියන්නේ අනියත බව. වෙනස් වෙන බව. ස්ථිර නැති බව. නමුත් සංඛාරයන්ගේ අනිත්‍ය කියන එක එහෙම බෑ. යදා පඤ්ඤාය පස්සති නුවණින් බලන්න ඕන කාරණය. දැන් කොහෙද තියෙන්නේ කියලා හොයන්න වෙනවනේ මේක. මේ සංඛාරය. අන්න එතකොට ඒ සංඛාර කිව්වේ පුණ්‍යාභි සංඛාරයට, අපුණ්‍යාභි සංඛාරයට, අනිජ්ජාභි සංඛාරයට කියලා තේරුම් ගන්න වෙනවා. ඇයිවට අபிසංකාර කිව්වේ? ආයක තේරුම් ගන්න වෙනවා. එතකොට රහසක් හෙළි වෙනවා. මොකද සත්වයා සසර ඇවිදිනවා. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. උපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවා. මොනවා නිසාද? අනිත්‍ය වූ දේවල් නිට්ටය වශයෙන්, දුක්ඛ දේවල් සුඛ වශයෙන්, අනාත්ම දේවල් ආත්ම වශයෙන් අරගෙන කියලා තමයි විපල්ලාස සූත්‍රයේ සඳහන් කරන්නේ. මේක ගලප ගන්න මහන්සි වෙන්න. හොඳයි අපි සත්‍යය සතර ඇවිදින්නේ මොනවද? ඔබ මේ පරලෝ යන අය දැකලා තියෙනවා. ඔබ ගියේ නැති වුණාට ශරීරයෙන් ගියෙත් නැහැ, දෙපයින් ගියෙත් නැහැ. නමුත් පරලෝ යනවායි කියලා කියනවා. මොනවෙන්ද පරලෝ යන්නේ? මම දකිනවා පෞකලෝ පවෙන් පරලෝ යනවා, පින්කලෝ පිනෙන් පරලෝ යනවා, ධාන වැඩුවෝ ධානෙන් පරලෝ යනවා. දැන් සත්තා ගච්ඡanti සංසාරෝ ඉපදෙමින් මැරෙමින් යන්නේ පව් පින් ධාන තුනේ. සත්‍ය සතර ඇවිදිනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීමෙන්, දුක්ඛ දේ සුඛ කොට ගැනීමෙන්, අනාත්ම දේ ආත්ම කොට ගැනීමෙන්. දැන් සත්වයා සතර ඇවිදින්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් සත්වයාට නිට්ටය සුඛ ආත්ම වෙලා තියෙන්නේ පව් හෝ පින් හෝ ධානය නොවේද? පව් හෝ පින් වල ධාන බැලිය යුතු අනිත්‍ය කෙස්වල සිට මල් දක්වා වතු පිළිඩ කඩන් වල බලනකොට අපට බුදුදහමේ වදාළ තමන් වෙත බලන අනිත්‍යක් නෑ නේද? එතකොට ඇසින් දකින අනිත්‍යක් නේද?
නමුත් ප්‍රඥාවෙන් දකින්න ඕන එකක් නේද? ඔබ පුංචි කාලේ ඉඳලා මේ ලෝකේ ජීවත් වුණා. ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ඔට්ටබ්බ අරමුණු හමු වුණා. මේවත් එක ඇලුනා, ගැටුණා, මුලා වුණා. ඔබ කසියම්ම දවසක මේ අරමුණු සමග ඇලීමේදී, ගැටීමේදී මේක නිට්ටයයි, මේක සැපයි, මේක ආත්මයි කියලා ගත්තද? මගේ පැත්තෙන් ගත්තම මම නම් කවදාවත් එහෙම අරන්නේ නැහැ. ඒ නිසා මේක වචනෙන් කීවාට වචනෙන් කියන එකක් නෙවෙයි මේ. වචනෙන් කියා ගන්න එකක් නෙමෙයි. ඒ නිසා ඒ සංඛාර නිත්‍ය සුඛ ආත්ම වෙන්නේ කොහොමද? ඒකෙන් දුක හටගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. යංකින්ච දුක්ඛං සම්භවති සබ්බං සංඛාරපච්චය. එතකොට මේ සංඛාරය කොහෙද සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙන සංඛාරය නිසා තමයි අර කතාව සත්තා ගච්ඡanti සංසාරෝ. එහෙනම් මේ ජීවිතෙන් එහා පැත්තට අපාගාමී හම්බුණා නම් ඒ පව නිත්‍ය සුඛාත්මකට ගැනීමේ ප්‍රතිඵලයක්. මේ ජීවිතෙන් එහා පැත්තට ප්‍රතිසන්දියක් මිනිසුන් අතර හෝ දෙවියන් අතර හමු වුණා නම් ඒ පින නිත්‍ය සුඛාත්මකට ගැනීමේ ප්‍රතිඵලයක්. මේ ජීවිතෙන් එහා පැත්තට ධාන බමල හමු වුණා නම් ධානය නිත්‍ය සුඛාත්මකට ගැනීමේ ප්‍රතිඵලයක්. දැන් පව පුණ්‍යාභිසංකාරයයි පින පුණ්‍යාභිසංකාරයයි ධානය ආනිජ්ජාභිසංකාරයයි එකතු කරගත්ත විට සබ්බේ සංඛාරා. දැන් සත්වයා සසර ඇවිදින්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාතිද නිච්ඡාතිද? අන්න ඒක තමයි අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ චිත්තං කිත්ත විසංඤිනෝ තේ යෝග යුත්තා මාරස්ස සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සංඛාරයන්ගේ පරම සත්‍ය බුදුවරු දේශනා කළාට අනිදුක්ඛ අනාත්මය සතර ඇවිදින සත්‍යයට ඒක නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටික ලක්ෂණයක් තුළට හිර වෙලා ඉන්නේ. එහෙනම් අපට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කරතු නිවන නැමැති ධර්මයේ පූර්ණේ විසඳහා ත්‍රිලක්ෂණය උපයෝගී කරගන්න ඕන ආකාරය තේරුම් ගන්න වෙනවා. එතකොට අර මංගල ධර්ම දේශනාවේ මොනවද අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන්නේ? වතු පිටිද, ඉඩකඩම්ද, බාහිර වස්තුද, කෙස්ද, දත්ද, මල්ද ලෝකයා කියන්න ආසේ නෑ. සීල සූත්‍රයේ මොනවද අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරయ్యාති. අන්න ධර්ම මාර්ගයේ ආරම්භ වෙන හැටි. එහෙනම් ධර්ම මාර්ගයේ පූර්ණයට අනිත්‍ය බලන්න මොකද්ද දැනගන්න වෙන්නේ? පංච උපාදානස්කන්ධය තුල නිත්‍ය සුඛ ආත්ම සහ නිදුක්ඛ අනාත්ම ඉගෙන ගන්න වෙනවා. අනත්ත ලක්ෂණ සූත්‍රෙත් පවතින්නේ පංචස්කන්ධය අනාත්මය දකින්න හැටි ඉගෙනුවයි කියලා. එහෙනම් මේ ඔබ ඉල්ලපු මාතෘකාවට ගැලපෙන එක තමයි ඊළඟට පංචස්කන්ධ ධර්මතාවය කියන එක හොයාගන්න වෙනවා. පංචස්කන්ධ ධර්මතාවයත් අර මේ වටිනා දෙයක් අලු දූවිලි වලින් රොඩු වලින් වැහුණාම වැහිලා ගියා වගේ, එහෙම නැත්නම් ගිනි පුපුරක් අලු වලින් වැහිලා ගියා වගේ සැබෑ අර්ථය ව්‍යාජාර්ථ ගොඩකින් වැහිලා තියෙනවා. ඒ නිසා අපි ඒවා සාමාන්‍යයෙන් අලු පිඹලා අයින් කරන්න පුළුවන්, නැත්නම් කසලත් අයින් කරන්න පුළුවන් නේ. හොඳ දෙයක් හොයාගන්න මණිකක් යට තියෙනවා නම් දෙපැත්තේ වයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මිනිස්සුන්ගේ අවබෝධය තුළ පවතින ආ වූ කසල අපි අයින් කරන්න ඕන. එතකොට කොහොමද අපි ඒක මේ ධර්ම දේශනා තුළ කරගෙන ඇවිදින් තිබෙන්නේ? ලෝකයා කතා කරාට පංචස්කන්ධය කියලා කයට පංචස්කන්ධය කියන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කර සත්අට්ඨානක සූත්‍රයේ විග්‍රහ කරලා තිබෙන්නේ ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා උපදින්නා වූ අරමුණු 6 වේදනා 6කින්, සංඥා 6කින්, සංකාර 6කින්, විඥාන 6කින් හඳුනා ගන්නවා. ච ඉමේ තණ්හා කායෝ, වේදනා කායෝ, සංඥා කායෝ, සංකාර කායෝ කියලා. එතකොට ඒකෙන් අපිට අනුමාන වශයෙන් හිතන්න පුළුවන් වෙනවා කය පංචස්කන්ධය කියන එක පැත්තකින් තියලා ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණු රසය විඳීමේදී පහළ වෙන්නා වූ චෛතසික ක්‍රියා මාර්ගයක් තමයි පංචස්කන්ධය කියන්නේ. ඔබ මේ ධර්ම මාර්ගයේ පූර්ණයට යන්න නම් එහෙනම් බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධය තේරුම් ගන්න වෙනවා. පුද්ගලයන් ශරීරයට පංචස්කන්ධය කීවට පුද්ගලයන් කයයි සිතයි දෙකට බෙදලා කය රූප සිත පංචස්කන්ධය කීවට ඒක ලෝකෙට ගැලපෙන්නේ නැහැ, විශ්වයට. සත්තුන්ට නම් ගැලපෙනවා. අපට සහ තිරසන්ගත සතුන්ට අණ්ඩජ ජලාපුජ සංසේද සත්වයින්ට ඒක ගැලපෙනවා. නමුත්
සත්‍යය සසර ඇවිදින්නේ උපාදාන සක්කායෙන් පංච උපාදානස්කන්ධයෙන් නම් එනම් අපායේ දෙවියන් අතර බ්‍රහ්ම ලෝකෙත් පංච උපාදානස්කන්ධය පවතිනවා. නමුත් කච්චායන මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා දෙවියන් සම්බන්ධයෙන් ගත් කල ජාති තිබුණට ජරා ව්‍යාධි නැහැ කියලා. ජරා ව්‍යාධි නැත්තේ රූප නැති නිසා පට ව්‍යාපෝ තේජෝ. එනම් පට ව්‍යාපෝ තේජෝ වලින් හැදිච්ච පංච රූපස්කන්ධයක් දෙවියන්ට නැත්නම් එනම් දෙවියන් ළඟ තියෙන්නේ හතරයිද ස්කන්ධ. නැත්නම් බ්‍රහ්මයන් ළඟ තියෙන ස්කන්ධ හතරද. නෑ එතනත් පංච උපාදානස්කන්ධය. අන්න එහෙමයි මේ රූප කියන්නේ ශරීරයේ හෝ පට ව්‍යාපෝ තේජෝ නොව අරමුණට රූප ශබ්ද ගන්ධ රස අරමුණට සහ පවට පිනට ධානයට නමක්. තුන් භවයේ ඇවිදීමේදී පවට පිනට ධානයට රූප කියනවා. කම්සුව විඳීමේදී රූපයට ශබ්දයට ගන්ධයට රසයට ස්පර්ශයට අරමුණට රූප කියනවා. හරිනේ. එතකොට එහෙමනම් ඒ රූප ඔබ ඇසෙන් හතුරා මිතුරා වශයෙන් විඳිනවා. කනෙන් ශබ්ද මිහිරි අමිහිරි වශයෙන් විඳිනවා. නාසයෙන් ගඳ සුවඳ වශයෙන් විඳිනවා. දිවෙන් රස තිත්ත වශයෙන් විඳිනවා. කයෙන් මිහිරි අමිහිරි වශයෙන් විඳිනවා. සිතින් ලෝභ දේශ මොහ වශයෙන් විඳිනවා. බලන්න රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන ඒවා නෙවෙයිද විඳින්නේ කියලා. විඳින එක නෙවෙයිද රූප සංඥා ශබ්ද සංඥා වශයෙන් හඳුනන්නේ කියලා. විඳීමට අනුව නේද ඇලෙන්නේ ගැටෙන්නේ සංඛාර හිත චේතනා තියෙන්නේ. දැන් මේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල රූප වේදනා සංඥා සංකාර හතරෙන් කරපු කාර්යය මොනවා කරගත්තත් එක එක්කෙනාට වෙනස් විදිහට කරන්නේ. ඒ සිදුවීම වාර්තා කරන කරණයට නෙමෙයිද විශේෂයෙන් දැන ගැනීමත් විඥාන කියන්නේ. දැන් එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය කුමක් නිසාද උපාදාන වෙන්නේ? කුමක් නිසාද මේක සංඛාර නිට්ටය වෙන්නේ? දැන් මේ ස්කන්ධ පංචකය තමයි රූප වේදනා සංඥා සංකාරවලයි සංකාර තියෙන්නේ. අන්න පංචස්කන්ධේ පව්වලට රැඹුරු කරගත්තාම සංකාර ස්කන්ධේ පාපය. එතකොට අපුඤ්ඤාභි සංකාර. ස්කන්ධ පංචකයේ පින රැඹුරු කරගත්තාම සංකාර ස්කන්ධේ පින. පු탁ජන පොදු. එතකොට පුඤ්ඤාභි සංකාරය. පංචස්කන්ධයේ ධානය රැඹුරු කරගත්තාම සංකාර ස්කන්ධේ ආනිජ්ජාභි ධාන කුසලය ආනිජ්ජාභි සංකාරය. තේරෙනවද දැන්? ස්කන්ධ පංචකය තුළ තියෙන සංකාර ස්කන්ධය තමයි මේ උපාදානයෙන් අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි වෙන්නේ. සබ්බේ සංඛාරා. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? අනිත්‍ය නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනිත්‍ය වූ දේ නිට්ටය දුක්ඛ දේ සුඛ වශයෙන් සංඥාවෙන් තමයි සස්සාසර ඇවිදින්නේ. එහෙනම් නිට්ටය සුඛ සංඥාවෙන් මොකද වෙනව ඇත්තේ? නිත්‍ය සුඛ සංඥාවෙන් ගැනීමේදී අනාගත සසරක් හදන්න අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙනවා. අන්නේ චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වීම සිදු වෙන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීමෙන් කියන එක තේරුම් ගන්න ඕන. ඉතින් මේ ලෝකේ කවුරුත් පුංචි කාලේ ඉඳන් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත්තේ නැහනේ. වචනෙන් කිව්වේ නැහැ කවුරු. කලේ අරමුණු අල්ලා ගන්න එක එහෙම නැත්නම් අරමුණු මගේ මම මගේ ආත්මකට ගන්න එක. සුතවන්ත සූත්‍රවල සඳහන් කරලා තිබෙනවානේ කය නම් අවුරුදු 30 40ක් 60ක් තියෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. සිත යයි කියනු ලැබෙයිද විඥානයයි කියනු ලැබෙයිද හටගත්ත ගමන් නැසෙනවා. එකක් නැසේ අනිකක්ම හටගනී. එතකොට ඒ සිතට එන දේ මම කොටගත් එකෙන් මිදෙන්න පෘථග්ජනයින්ට බෑ කියලා බුදුන් වහන්සේ වදාරනවා. අන්න පෘථග්ජන සමාජයේ තේරුම් ගන්නකොට මම යනු අකුරු දෙකක් නෙමෙයි මම යනු ශරීරය නෙමෙයි සිතට එන පවට පිනට ධානයට බැඳීමටයි මම කියන්නේ කියලා. චිතට එන දේ මම නම් මගේ නම් මගේ ආත්ම. හොඳයි මම නම් මගේ ආත්මකට ගත්තාම මොකද වෙනවා කියන්නේ? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් ස්කන්ධ පංචකයේ ගැනීමේදී උපාදානස්කන්ධයක් බවට පත් වෙලා අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒ අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙන්නේ මමත්වෙන් ගැනීම හේවත් නිත්සුකාත්ම වශයෙන් ගැනීමෙන් නම් මගේ මම මගේ ආත්මකට ගන්නවා කියන එකට නේද නිත්සුකාත්මයි කියන්නේ කියන එක ගලප ගන්න ඔබ සමත්ද දැන්? අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ නිට්ටයයි කියන්නේ ස්ථිරයි කියලා ගන්නෙ නැතුව. අන්න එහෙම අපිට මේ වදන් වල අරුත් ඔස්සේ ගැඹුරට එන්න වෙනවා. මොකද තථාගතයන් වහන්සේ වදාරනවා මමත්වෙන් ගත්තොත් සසරට බැඳෙනවා මායයට බැඳෙනවා ගත්තේ නැත්නම් මායයෙන් මිදෙනවා. මේක අපි දල බැලුවොත් මේක යොදලා බැලුවොත් එහෙම වක්කලි සූත්‍රයේට ඒකේ පෙන්නනවා ස්කන්ධ පංචකේ මමත්වෙන් ගැනීමෙන් සසරට බැඳෙනවා.
මමත්වෙන් නොගන්නේ නම් බුදුන් වෙත යන්න පුළුවන් වෙනවා. සබ්බං රූපං වේදනා සංඥා සංකාර විඥාන නේතං මම නේතු හමස්මින් මේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් නුවණින් දකින්න. නුවණින් මගේ නොවන මම නොවන වශයෙන් බලන් වෙලා තියෙන්නේ නුනුවණින් මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් ගත්ත නිසා නේද? හොඳයි කවුද මේ ලෝකේ මේක මගේ මේක මම මේක මගේ එහෙම කියලා ගත්තේ? අම්මා මගේ තාත්තා මගේ කියලා නම් තම ළමයි කියනවා. නමුත් මේ අරමුණු රසය විඳීමේදී අන්නේ නිසා තේරුම් ගන්න අරමුණු රසය විඳීමේදී අරමුණ ලෝභ මෝහ දේශ මෝහ වශයෙන් ගැනීමේදී ඒ ලෝභ මෝහ වශයෙන් ගැනීම දේශ මෝහ වශයෙන් ගැනීමට තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. මඤ්ඤමානය. අර එක සූත්‍රයක සඳහන් වෙනවා ස්වාමීනි මම කියලා කියනවා ආරි සත්‍යයේ මම කියන්නේ මොකටද කියලා. තථාගතයන් වහන්සේගේ පිළිතුරේ සඳහන් වෙලා නැහැනේ මහාන මේ කෙස් වලට ලොම් වලට නිය වලට මම කියන්නේ කියලා. එහෙම සඳහන් කරලා නැහැ. එහෙනම් කොහොමද තිබෙන්නේ? තණ්හාවටමයි මම කියන්නේ. ඔබට තණ්හා කීයක් තියෙනවද? ඔබ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියලා දන්නවා. නමුත් ඔබ පොතෙන් ඉගෙන ගන්නවා කාම භව විභව තණ්හා කියලා තුනක් තියෙනවායි කියලා. අපිට භව විභව ඕනේ නැහැ. අපි කාම බෙදමු. කාම කියන්නේ කැමති ආකාරයට. ඔබට කැමති ආකාර කීපයක් තියෙනවද? 6යි. 6 තියෙනවා ඇහි රූප තණ්හා, කනේ ශබ්ද තණ්හා, ගානාසේ ගන්ධ තණ්හා, දිවේ රස තණ්හා, කායේ පොට්ටබ්බ තණ්හා, හිතේ ධම්ම තණ්හා. ච ඉමේ භික්ඛවේ තණ්හා කායෝ. තණ්හාවටමයි මම කියන්නේ. එහෙමනම් මම බවට පත් වෙන්නේ රූපයට ඇලෙනකොට, ශබ්දයට ඇලෙනකොට, නාසයට ඇලෙනකොට, ගන්ධයට ඇලෙනකොට. ඒ ඇලෙනවට නමක් තමයි මඤ්ඤමානෝ. දැන් එහෙමනම් අපි දැනගෙන හෝ නොදැන පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකයක්. ජීවත් වීමේදී මොහොතින් මොහොත පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට යන්නා වූ මොහොතින් ඉපදෙන ස්කන්ධ පංචකයක් තමයි අපි භාවිතා කරන්නේ. ඒ භාවිතා කරන ස්කන්ධ පංචකයේ කම්සැප කැමති පුද්ගලයා හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. අනේ ඇලීමේදී ගැටීමේදී මේක හටගෙන නැසෙන්න හම්බ වෙන්නේ නැහැ. අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරේ රාශි කරමින් නැසීම නැමැති මුලාවට අහු වෙනවා. අන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු එකතු වෙනවට තමයි පව් සිද්ධ වෙනවට අපුණ්‍යාභි සංකාර, පින් සිද්ධ වෙනවට පුණ්‍යාභි සංකාර, ධානය සිද්ධ වෙනවට ආනිජ්ජාභි සංකාර එකතු කරගත් කඩ සබ්බේ සංකාරා. ඔබට තේරෙනවද අපාය හැදිලා තියෙන්නේ පාප කර්මයේ නිත්‍ය සුඛාත්ම නිසා කියලා? ඔබට පේනවද කාමසූත්‍රය හැදිලා තියෙන්නේ පුණ්‍යාභි සංකාරයේ නිත්‍ය සුඛාත්ම නිසායි කියලා? ඔබට තේරෙනවද ධාන බඹලව හැදිලා තියෙන්නේ ආනිජ්ජාභි සංකාරයේ නිත්‍ය සුඛාත්මක කියලා? අන්න දැන් සසර හැදිලා තියෙන්නේ සංස්කාරයන්ගේ නිත්‍ය ලක්ෂණය, සුඛ ලක්ෂණය, ආත්ම ලක්ෂණය. නිත්‍ය කියන්නේ ස්ථිරයි කියලා ගත්තොත් හරිද? සුඛ කියන්නේ සැපයි කියලා ගත්තොත් හරිද? ආත්මයි කියන්නේ ආත්ම කියලා ගත්තොත් හරිද? ආත්මයක් තියෙනවා කියලා නෑ. මේක තමයි පාලියෙන් පෙන්වලා තිබෙන නිත්සුඛ ආත්ම කියන එක, අනිදුක්ඛානාත්ම කියන පද දෙක පෙන්වලා තිබෙනවා. නමුත් ඒකම තමයි මම මගේ ආත්ම මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන කියලා වෙනත් වචනකින් පෙන්වලා තියෙන්නේ. මේක නේද? ඒක පිළිගන්න බොහෝ දෙනා තාම කැමති නෑ. නමුත් මම ඉදිරිපත් කරපු තැනක් තිබෙනවා. වක්කලි හිමියන්ගෙන් අහනවා රූපේ, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය අනිත්‍ය දුක්ඛ අනාත්මද නිස්සාත්මද? ස්වාමීනි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වක්කලි අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමීනි? දැන් එතන තේරෙනවද එහෙනම් අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බව. පෘථග්ජනයා මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල් මගේ මම මගේ ආත්ම වශයෙන් ගත්ත නිසා නෙවෙයිද හතරට මැදෙන්නේ? තස්මාත් හේ වක්කලිය බැවින් වක්කලි බුදුන් දකින්ට නම්, ධර්මයේ දකින්ට නම්, ධර්ම මාර්ගේ පූර්ණෙත් නම් සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සබ්බං රූපං කියන වටපිට තියෙන ගස්කොලන් කියන එකද? නෑ. ඇහි නම් රූප රූප, කනේ නම් ශබ්ද රූප, නාසයේ නම් ගන්ධ රූප, දිවේ නම් රස රූප, කය නම් පොට්ටබ්බ රූප. විතරක් නෙමෙයි ඒකට එන අතීත වර්තමාන අනාගත හීනපනීත සුකුමෝලාරික ඔක්කොම 11 ආකාරයක්. සබ්බං රූපං. සබ්බං රූපං කියන්නේ ශරීරයට නම් 11කට බෙදන්න දෙයක් නැහැ. ස්කන්ධ පංචකේ පහළ වෙනකොට අතීතෙන් ආවොත් අතීත රූප.
දැන් ආවොත් වර්තමාන රූප, අනාගතෙන් ආවොත් අනාගත රූප. ලස්සනයි කියලා ගත්තොත් ප්‍රණීත රූප, නරකයි කැතයි කියලා ගත්තොත් හීන රූප. ඈත තියෙන එකක් ගත්තොත් দূරේ, සිත ඇතුලේ තියෙන එකක් ගත්තොත් සන්තිකේ. ওই විදිහට අතීත, වර්තමාන, අනාගත, හීන ප්‍රණීත, සුකුණු මෝලාරික, দূරේ සන්තිකේ. 11යි. සබ්බං රූපං කියන්නේ මොනවද එතකොට? අර බෙදන්නේ අපේ අරමුණට එන වෙලාවට. ඒ බෙදීමේදී තමයි බෙදීමට අනුව ඇලෙන්න ගැටෙන්න ගත්තාම තමයි ඒතං මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා කියන පදයට අපි අහුවෙන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ නිගමනයට එන්න. තථාගත බුදුවරු ලෝකෙට සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය නම් ඕ ධර්මයක් දේශනා කරනවා හතරෙන් ගැලවෙන්න. තථාගතයන් වහන්සේට සවන් දී මේක තේරුම් ගන්න නැති අය දන්නේ නැති වුණාට සංස්කාරයන් නිස්සුකාත්මකට අරගෙන භවගාමී වෙනවා. පවෙන් භවගාමී වෙනවා, පිනෙන් භවගාමී වෙනවා, ධානෙන් භවගාමී වෙනවා. භවගාමී හැමෝගම අනිත්‍ය නිච්ච සංඤිනෝ. අනිත්‍ය දේවල්, නිට්ටය දුක්ඛ දේවල්, සුඛ අනාත්ම දේවල් ආත්ම සංඥාවෙන් අරන් තමයි සසර ඇවිදිනවා කියලා කියන්නේ. නම් සසර ඇවිදින අයගේ දර්ශනීය වචනින් කීවේ නැති වුණාට නිට්ටය සුඛාත්ම ලක්ෂණය. නිස්සුඛාත්ම ලක්ෂණ නිසා මොකද වෙන්නේ? ඒකෙන් තමයි සතර හැදෙන්නේ. හොඳයි, ඔබට ගමනක් යන්න ඕන. ඔබ පුටුවේ වාඩි වෙලා ඉන්නවා යනවද? ඔබ හිටගෙන ඉන්නවා යනවද? ගමනක් යන්න ඕන නම් මොකද කරන්න ඕන? ඉදිරියට පාදයක් තියන්න ඕන. ඒ පාදේ තියලා අනිත් පාදේ අරගෙන ඊට ඉස්සරහින් තියන්න ඕන. දැන් මේ පාද හුවමාරුව එක සැරේ එකයි කරන්නේ. නමුත් ඔබට ලංකාව වටේ ගිහින් එන්න බැරිද? ලෝකේ වටේ ගිහින් එන්න බැරිද පාලමක් එහෙම තිබෙනවා නම්? එතකොට මේ ගමන සිදු වෙන්නේ ඉදිරියට පාදයක් තැබීමෙන් කියන මේ මම පෙන්වන්නේ උපමාවක්. සසර ගමන සිදු වෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකයේ වර්තමානයේ නිරෝධ කරන්නේ නැතුව අනාගත ඵලයක් උපදින්න හේතුවක් තැබීම නැමැති පාදයේ තැබීමෙන්. ඔබේ සිත තුළ අරමුණු රසය විඳීමේදී ඔබට හොරෙන් මෙන්න මේ අනාගත ඵල උපදින්න හේතු තැබීම කියන කාරණාව සිද්ධ වෙනවා. ඒ මොනවා නිසාද? ඒ මගේ මම මගේ ආත්මකට ගැනීමෙන් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. කවදාවත් ඔබ වචනෙන් මේක මගේ, මේක මම, මගේ ආත්මකට ගත් කීවේ නැහැ. නමුත් අර ඇලෙනවට, ගැටෙනවට, මුලා වෙනවට නමක් තමයි මඤ්ඤමානෝ. මානෝ කියන්නේ මේ මොහොතේ සිදුවෙන දෙයට. අන්න මේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, රූපය තුළ, ශබ්දය තුළ සිදුවෙන ආකාරය ඔහොම කීවට තේරෙන්නේ නැහැ. ඒක ශාස්ත්‍රීය පදයක් මගින් තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ඒක පොතේ තියෙන පෙළක් වශයෙන් පාඩම් කරන ලියන්න කියන්න පමණක් යොදාගන්නේ නැතුව ඒ පොතේ පෙන්වන පෙළ දහම ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදුවෙන දෙයක් වශයෙන් දැක ගන්න උත්සාහ කරන්න ඔබ පැත්තට හැරිලා. එතකොට මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ඔබට තේරෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස තේරෙනවා නම් ඔබට තේරෙනවා ඔබ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් සසරට බැඳෙන හැටි. අන්න කර්ම මාර්ගයේ පූර්ණයට නිත්‍ය සුඛාත්ම ලක්ෂණය. කොහොමද? කර්ම මාර්ගයේ පූර්ණයට නිත්‍ය සුඛාත්ම ලක්ෂණය. ධර්ම මාර්ගයේ පූර්ණයට අනිදුක්ඛානාත්ම ලක්ෂණය. දැන් ඔබ ඉන්න තැන තේරුම් ගන්න ඕන නේද? මා දකිනවා මේක හරිම හොඳ කැඩපතක්. ඔය විකෘතිය ලෙස පේන කැඩපත් තිබෙනවා වෙළඳ පොලෙන් ගන්න. නමුත් ස්වාභාවිකව පේන කැඩපත් තිබෙනවා. ඔබ නිසයරින් ඇඳ පැළඳගෙන කැඩපතක් ඉස්සරහට යන්න. දශමයක් නෑර ඔබේ හැටි පෙන්නනවා, අඩුපාඩු නැත්තම් පෙන්නනවා නේද? පවුඩර් ටිකක් ගෑවිලා වැඩි නම්, කොණ්ඩේ හරියට පීරලා නැත්තම්, කොලර් එක සකස් වෙලා නැත්තම්. ඒ කැඩපතේ පෙන්වන ඡායාව පෙන්වන්නේ කවුද? ඔබ. කැඩපතේ පෙන්වන ඡායාව ඔබ පෙන්වනවා වගේ මේ සංස්කාරයන්ගේ නිස්සකාත්ම ලක්ෂණය ඔබ තුල දකින්න. එතකොට ඔබට තේරෙවි යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංකාරපච්චයා. මේ සත්‍යය බුදු ඇසෙන් දේශනා කළ ධර්මයේ වටහා ගන්න නැති තාක්කල් සංඛාරයන් මගේය, මමය, මගේ ආත්මය හෙවත් නිත්‍ය සුඛාත්ම ලක්ෂණයට බැඳිලා මායාව විසින් නටවන ලද උගුල තුල භවගාමී වෙලා
ගමනක් යන්න පාදයට ඉදිරි තබන්නාසේ අරමුණු රස විඳීමේදී ඉදිරි සතරක් හදමින් සසර ඇවිදින්නට ගමන ඇවිදින්නට පාදයක් තියන්න ඕන වගේ අපාය යන්න දිව්‍ය ලෝක යන්න බ්‍රහ්ම ලෝක යන්න හේතුවක් තියන්න ඕන. හේතුපටිච්ච සම්භූතං. ඕක තමයි ඔය කියන්නේ. පව් හේතු නිසා අපාය හට ගන්නවා. පින් හේතු නිසා කාමසුගතිය හට ගන්නවා. ධාන හේතු නිසා බඹලොව හට ගන්නවා. බාහිර ලෝක හේතු ගැන කතා කරන්න එපා. මලක් පරවෙන පිපිල පරවෙන ආකාරයේ හේතු කියලා. මිනිස්සෙක් මැරුණා, උස්ම තිබුණ කල් ජීවත් වුණා, දැන් හේතු බංගාරු විදිහට මැරුණා කියන කතා කරන්න එපා. හොඳයි අපායට යන හේතු නැත්නම් අපායක් තියනවාද? දිව්‍ය ලෝක යන හේතු නැත්නම් දිව්‍ය ලෝකයක් තියනවාද? බඹලොව යන හේතු නැත්නම් බඹලොවක් තියනවාද? අන්න අපුඤ්ඤාභි සංකාර හේතු පටිච්ච සතර අපාය. පුඤ්ඤාභි සංකාර හේතු පටිච්ච කාමසුගතිය. ආනිජ්ජාභි සංකාර හේතු පටිච්ච ධාන බඹලව. හේතු පටිච්ච සම්භූතං තේරුණාද? දැන් හේතු භංග කරන්න ඕන. භව නිරෝධගාමී වෙන්න ඕන. භව පච්චයා ජාති භව නිරෝධ වෙන්න. අපායත් නැති වෙන්න ඕන. දිව්‍ය ලෝකෙත් නැති වෙන්න බඹලව යමත් නැති වෙන්න වෙනවා. නං ඒකට අදාළ හේතු භංග කරන්න වෙනවා. එහෙනම් තමන්ට තියෙන අபிසංකාර සංඛාර අபிසංකාර නොවි නිරෝධ වෙන්නේ කොහොමද? ඒකයි හොයාගන්න ඕන කාරණාව. අන්න. දැන් මේක ගන්න අරමුණ තුළට. අරමුණ තුළට ගත්තාම අරමුණේ අතීතයකුත් තියෙනවා. අම්මා තාත්තා දකින්නකොට අම්මා තාත්තා පිළිබඳ මතකය. රස විඳපු දෙයක් දකින්නකොට ඒ පිළිබඳ මතකය. පාසල් මිත්‍රයෙක් දකින්නකොට අතීත මතකය. කෙනෙක් එක තරහ වුණා නම් අතීත තරහව. මේ දකින්නකොටම එනවා නේද? අන්නේ ඉස්සර තියපු හේතු ටික එන එක තමයි අතීත හේතු කියලා කියන්නේ. දැන් හඳුනන එකට තමයි වර්තමාන ඵල කියලා කියන්නේ. මේක අවුරුදු 3ක් තුල සිද්ධ වෙන්නේ නැහැ, දවස් 3ක් තුල සිද්ධ වෙන්නේ නැහැ, පැය 3ක් තුල සිද්ධ වෙන්නේත් නැහැ, අරමුණක් තුල සිද්ධ වෙන්නේ. එතකොට මේ අතීතෙන් එන එක සහ වර්තමානයේ විදින එක නවත්තන්න කාටවත් බෑ. තරහ ගන්න නැතුව ඉන්න ඕනේ. මගේ හිතේ තියෙන කෙලස් ටික එන්නේ නැතුව ඉන්න ඕනේ කිව්වට හරියන්නේ නැහැ. ඇට ගැටෙනකොට තියෙනවා නම් එනවා. දැන් තථාගතයන් වහන්සේ මේ පැවැත්ම පැහැදිලි කරලා තින්නේ අතීත හේතු නිසා වර්තමාන හට ගන්න ඵල නිසා නෙවෙයි. වර්තමාන හේතු තැබුවොත් ඒ තමයි ඉදිරියට තබන පියවර. ගමනක් යන්න පාදයක් ඉදිරියට තබන්නාසේ වර්තමාන හේතු තබනවා අනාගත ඵල උපදින්නට. අන්න මේ වර්තමාන හේතු තැබීම කියන කාරණාව ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල එහෙම නැත්නම් ස්කන්ධ පංචකය තුල සිදු වෙනවා. ස්කන්ධ පංචකය තුල මේ සිදුවෙන එකට තමයි පෙන්වන්නේ නিত্য සුඛ ආත්ම කොට ගන්නවා. ස්කන්ධ පංචකය තුල මේ සිදුවෙන එකට කියනවා මඤ්ඤමානය මමත්වෙන් ගැනීමෙන් සසරට බැඳේ. එහෙනම් මොනවා මමත්වෙන් අරගත්ත සසරට බැඳෙනව යරුණාම මේක ධර්ම මාර්ගය වෙන්නේ නැහනේ. දැන් මොනවද මමත්වෙන් අරගන්නේ? පව පින ධානය තුන් භවයේ යන්න නම්. එහෙම නැත්නම් රූපකාම තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා. තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමේදී මේ මොහොත අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වී අවසන් වීම තමයි බුදුන් වහන්සේ ප්‍රමාදය කියලා පෙන්වන්නේ. මෙන්න මේක නොකරන්න තමයි අපිට මේ ත්‍රිලක්ෂණයේ ඕන ධර්ම මාර්ගයේ පූර්ණයට. දැන් ඇලෙනකොට මේක නිට්ටයයි සුඛයි ආත්මයි කියලා කිව්වේ නැත්නම් ගැලවෙනකොට අනිත්‍ය දුකයි අනාත්මයි කියන්න ඕනේද නැත්නම් මේක ගැඹුරු සිද්ධියක්ද? අන්න ඒක තමයි අපිට තියෙන ගැටලුව. බොහෝ දෙනා මේ අනිත්‍යයිනේ දුකයිනේ අනාත්මයිනේ අල්ලා වචනෙන් විතක්ක ਵਿਚාර කරනවා. පංචස්කන්ධය නෙමේ මේක සිතුවිල්ලක්නේ. මොනවත් ආපහු සිතුවිල්ලකින් අරගෙන වහන්න යන්න එපා මේක. මොකද මේ ඒ ගන්න එක නිසා අරක අතහැරිලා යන්නේ. මොකද මේ සිතේ ස්කන්ධ පංචකයන් දෙකකට ඉඩ නැහැ. එකක් එනකොට අනික නැතෙන්න ඕන. එහෙනම් අර බුදුන් වහන්සේ වදාළ මඤ්ඤමානෝ අමඤ්ඤමානෝ කියන එක එකේම තියෙන කාරණයක්. ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තොත් සතර හැදෙනවා, මමත්වෙන් ගන්න නැත්නම් සතරෙන් මිදෙනවා. දැන් මමත්වෙන් ගැනීම නිත්‍ය සුඛාත්ම, මමත්වෙන් නොගැනීම අනිත් දුක්ඛානාත්ම කියලා තේරුම් ගන්න තරම් ඔබේ දැනුම දියුණුයිද දැන්? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් සතරට බැඳේ. ඒ මොහොතම මමත්වෙන් ගන්න නැත්නම් මාරයාට බැඳෙන්නේ නැතුව අවසන් වෙයි.
මේ මොහොත අපි කොහොමද පැහැදිලි කරන්නේ? මම මේ මොහොත මෑතදී පැහැදිලි කරන්නේ ජනප්‍රිය තරඟයක් ආශ්‍රයෙන්. පන්දු යවන්න ඈත ඉඳලා මීටර් 33ක්ද කොහෙද ඈත ඉඳලා පන්දුව එවනවා. පිටිකරුවා පන්දුව හඳුනා ගන්න තත්පර 2මාරක් 3ක් ගන්නවා. ඒ කාලය තුල ඔහුට පන්දුව හඳුනාගෙන පෙර පාදයට පසු පාදයට ගිහින් ආරක්ෂිත පහරක් එහෙම නැත්නම් ඉහළින්ම මේ හතර සීමාවෙන් එහා පැත්තට පහරක් බිම දිගේ පහරක් එල්ල කරලා ලකුණු ගන්න පුළුවනි. ඒ පන්දුව හරියට හඳුනා ගැනීම ප්‍රතිඵලයක් වශයෙන්. හොඳයි හඳුනා ගන්න බැරුව මුලා වෙනවා. මායя කරන්නෙත් ඒක තමයි. එතකොට මොකද වෙන්නේ? එතකොට බැරිවීමකින් බැට් එකේ වැඩි උඩ පන්දුවක් යනවා. එහෙම නැත්නම් පහුවෙලා ඇවිදින් වේගෙන් ගහපුවම උඩ පන්දුවක් යනවා ඉහළට. එහෙමත් නැත්නම් පාවරණේ වදිනවා. එහෙම නැත්නම් කඩුල්ල මුවා කිරීමේ කඩුල්ලක් බිඳී යනවා. මේ ඔක්කොම නිසා මොකද්ද වෙන්නේ? දැවි යනවානේ. දැන් ඔබට තේරෙනවද ලකුණු ගැනීමටත් එක පන්දුවමයි පහර දැවි යාමටත් ඒ පන්දුව. දැවි යාම ප්‍රමාදයයි ලකුණු ගැනීම අප්‍රමාදයයි වගේ තේරෙනවද ඔබට? පන්දු එකයි හම්බ වෙන්නේ වගේ කොතරම් ලොකු කතරංගයක වුණත් ගන්න වර්තමාන මොහොතට හමු වෙන්නේ ඔබට ස්කන්ධ පංචක එකයි. ඒක තමන් ඉන්න තැනට අනුව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතෙන් විය හැකියි. එහි තිබෙන්නා වූ හරඹයක් නේද මේ? දැන් බුදුන් වහන්සේ හමු වෙන්න පෙර මොකද්ද ඔබ කරපු හරඹය? ඒන හැම එකක්වලම ඒතන් මම ඒතුහමස්මින් ඒසෝ මේ අත්තාහෙවත් මගේ මම මගේ ආත්ම කියලා වචනෙන් කිව්වේ නැතුවට ඇලුනට කියන නම. අන්න එතකොට ඒකට තමයි සංස්කාර නිත්සුක ආත්ම වශයෙන් ගත්තා කියලා කියන්නේ. දැන් එහෙනම් අපට තේරෙන්න ඕන පව අල්ලා ගැනීමෙන් පව නිත්‍ය සුඛාත්ම, පින අල්ලා ගැනීමෙන් පින නිත්‍ය සුඛාත්ම, ධාන අල්ලා ගැනීමෙන් ධාන සුඛාත්ම මායයට බැඳේ. අර අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවට කියන නමක් තමයි මායයට බැඳේ. ඒ ටික නොකරනවටනේ මමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියන්නේ. දැන් එහෙනම් අල්ලා ගැනීමෙන් තැවුළු නම් අල්ලා නොගැනීමෙන් මායයාගෙන් මිදේ. අල්ලා ගැනීමට නමක් නිත්‍ය සුඛාත්ම, අල්ලා නොගැනීමට නමක් අනිත්‍ය අනාත්ම කියලා දැන් තේරෙනවද? උපාදා පරිත්තස්සරං චෝ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි උපාදානයන් ඇලීම අල්ලා ගැනීම තුල තැවුල දේශනා කරමි. අනුපාදා පරිත්තස්සෙන් අල්ලා ගන්නේ නැත්තම් තැවුල නැහැ. දැන් අපට කරන්න ඕන පෙර කළ දේ නොකරන එක. අරමුණ කෙරෙහි ඇලීම ගැටීම තණ්හා උපාදාන බව නොඇලී නොගැටී අවසන් කිරීමෙන් අනාගත ඵලයක් ඉතුරු නැතුව ස්කන්ධ පහ උපාදාන නොවි මිය යනවා. දැන් ස්කන්ධ පහ උපාදාන වී මිය යාම පංච උපාදානස්කන්ධයයි. ස්කන්ධ පහ උපාදාන වී මිය යාම නිත්‍ය සුඛාත්ම කොට ගැනීමේ විපාකයයි. ස්කන්ධ පහ උපාදාන නොවි මිය යාම පංචස්කන්ධේ මරණයයි උපාදාන නොවි. ස්කන්ධ පහ උපාදාන නොවි මිය යාම අනිත් දුක්ඛ අනාත්මයයි. හරිද? අන්න. ඒ සංකෝ විසාකේ සතම් ප්‍රියානි සතම් තේසං දුක්ඛානි. ඔබ මේ අරමුණු 100ක් අල්ලාගත්තොත් මගේ ආත්මකට උපාදාන වීම තුළ දුක් 100ක් හට ගන්නවා අපහු. ඇලීම් එකක්වත් නැති වුණොත් දුක් එකක්වත් නැත. දැන් අන්න ඔබට සසරේ ආවේ අනුසෝතගාමිත්වය තුළ මේ අරමුණ තුළ ඒකට එන දේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ඇලෙමින් ගැටෙමින් අනාගතයක් හදමින් සතර හදමින් ආවේ. එහෙනම් ඔබට නිරෝධය කවදාවත් හම් වෙලා නැහැ. දැන් නිරෝධය දකින්න වෙනවා. නිරෝධය කියන්නේ ස්කන්ධ පහ හටගෙන නැසෙනවට නෙමෙයි. හටගෙන අල්ලා නොගැනීමින් නැසෙනවට. හටගෙන අල්ලාගෙන නැසෙන එක නිරෝධය නම් එහෙනම් ඉතින් අබුදුහාමුදුරෝ දේශනා කරන්න ඕනේ නැහැනේ. හැමෝම මේ ලෝභයෙන්, දේශයෙන් බැඳෙමින් ස්කන්ධ පහෙන් නැසෙන ජීවිතයක් ගත කරන්නේ. ඒක නිරෝධය වෙන්නේ නැහැනේ. ඒ හටගෙන ඇලී ගැටි නැසෙන එකට කියන්නේ අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය අනිදුක්ඛ අනාත්ම නෙමෙයි නිත්‍ය සුඛාත්ම. දැන් ඔබ එහෙනම් සිතට පුරුදු කරලා යෝජනා කරලා තිබෙන්නේම ඇලී ගැටි අවසන් වෙන මගේ ආත්මකට ගන්නා වූ පුරුද්ද. ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛාර වාතයක් මේ පුරුද්ද කරලා ඔබට මේක තේරුණ ගමන් ආපහු යන්න පුළුවන්ද? නෑ. ඔබ 100%ක්වත් අඩු ගානේ හිතට පුරුදු කරන්න වෙනවා මේ පරණ පුරුදු පාර වැරදි දැන් මං අනිත් පැත්තට යන්න ඕන කියලා.
අර අල්ලගත්ත පැත්තට යන්නේ අනුසෝතගාමී කියනවා. දැන් ඔබ සිත සොයන් යෝජනාවකින් හිතට දෙන්න අල්ලාගෙන නම් සතර හැදෙනවා වරුණාම නිමාවක් වෙන්නේ නැහැ. අල්ලා නොගැනීමෙන් නිමා වෙන්න නම් අල්ලා නොගන්න ඕනේ කියලා. අල්ලා ගැනීමට තණ්හා මට්ටම් දාන දිට්ඨි වශයෙන් ගැනීම කියනවා. අල්ලා නොගැනීමට අතහැරීම කියනවා. අම්මා තාත්තා ඉඩ කඩම් ගෙවල් දරවල් නෙමෙයි අරමුණ මමත්වයෙන් නොගැනීමට. අන්න එහෙමනම් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරණතෝ සෝතාපට්ටි බලං සච්ච කරෙය්‍යාති. පංච උපාදානස්කන්ධය හේතු ඉතුරු වී අවසන් වෙනකොට කර්මඵල මාර්ගඵල නෙමෙයි. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒකට තමයි උපාදානස්කන්ධය ඉපදී නැතෙනවා කියන්නේ. ඔබට පුළුවන් නම් අතීතෙන් ඇවිදින් වර්තමානයේ වෙන අනාගත ඵලයක් උපදින්න හොඳ වැඩක් කරන්නම්කෝ කියලා අල්ලගන්න නැතුව මේක අවසන් කරන්න. අන්න ඒ සඳහා සිහිය යොමු කරන්න වෙනවා. සිහිය නැති නිසා තමයි අරමුණේ ඇලී අවසන් වෙන්නේ. සිහිය තියෙනවා නම් අරමුණේ නොඇලී අවසන් කරන්න වෙනවා. සතරක් හදන්න බය වෙනවා. එහෙනම් ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කිරීමට අනිත්‍ය කියලා කියනවා. ඒකට අල්ලා නොගැනීම කියලා කියනවා. දැන් භාවනා මධ්‍යස්ථානයේ කුමක්ද? අරමුණනේ. එතකොට දැන් සීල සූත්‍රයට අනුව ගත්තාම සෝවාන් වෙන්නේ සකෘදාගාමී වෙන්නේ අනාගාමී අරිහත් වෙන්නේ මොනවා කරලාද? සමාධියක් වඩලා සමාධිය තුළ ඉඳලාද? උපදින ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධය ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් දිවෙන් කයෙන් උපදින කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ කියන්නේත් මේ පංච උපාදානස්කන්ධම තමයි. දැන් පන්දු ඇවිත් තිබෙනවා. දැවී යනවාද ලකුණු ගන්නවාද? එච්චරයි කරන්න තියෙන කාරණාව. අන්න දැවී යන්න නම් සතිය ඕන නැහැ. ඔය බින්දුවෙන් දැවී යන්න ඒකට දැනගන්න ඕනේ ඕන කෙනෙකුට බැට් එක අල්ලන් ගිහින් හිටපුවාම එදිලා කොහෙන් හරි අවුට් වෙලා යයි. නමුත් ලකුණු ගන්න හොඳ පන්දු යවන්නාගේ ස්වභාවය හැදෙන ආකාරය තනදිල්ල හැදෙන ආකාරය සියල්ල තේරුම් අරගන්න ඕන. එතකොට තමයි ලකුණු ගන්න පුළුවන්. අන්න ඒ වගේ සතිය කියන එක පුරුදු කරන්න ඕන කාරණයක්. අල්ලා නොගැනීමින් අවසන් වෙන්නට. උපාදාන නොවි අවසන් වෙන්නට. මෙන්න මේ කාරණේදී ඔබට ඉමේ පංච උපාදානස්කන්ධේ ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් උපදින මේ ස්කන්ධ පංචකය තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගෙන අතහරින්න පුළුවන් නම් අනාගත ඵල උපදින්න අවශ්‍ය හේතු උපාදාන නොවි අවසන් වෙනවා. ඒකට කියනවා අනිත්‍ය අනාත්ම වශයෙන් හෙවත් මගේ නොවන මම නොවන මගේ ආත්ම වශයෙන් නොවන වශයෙන් බලනවා කියලා. දැන් මේ ස්කන්ධ පංචකේ අනිත්‍ය තේරීමම සෝවාන් වීම කියන්නේ පළවෙනි වතාවට මේ අල්ලා නොගැනීම අවසන් වීම සිදු වෙනවා නම් මාර්ගයේ ගත්ත ඵලය හම්බ වෙනවා. නිරෝධයයි ඵලය. නිරෝධය ලැබෙන්නේ මාර්ගයේ ගත්තාම අල්ලා ගන්න නැතුව ඵලය හමු වෙනවා. දැන් මේ තියෙන කුණු කන්දල් ටික ටික නිරෝධ වෙනකොට අර තියෙන සංසොන් ස්වභාවය ඔබට වැටහෙනවා. නිවන් දකින්නවා කියන්නේ ඒකනේ. නිවන් අවබෝධ කරනවා කියන්නේ ඒකනේ. ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නේ සාක්ෂාත් වෙනවා කියන්නේ ඒකනේ. ඇස් දෙකෙන් දකින්නවා හරි මම යනවා හරි නෙමෙයිනේ. නිවීමට තිබෙනා වූ බාධාවල් අයින් කරගන්නවා. නිවීමට තියෙන බාධාවල් තමයි නීවරණ කියන්නේ. නීවරණ මමත්වෙන් අරන් කටයුතු කරපුවාම නිවීම වහගෙන සතර ඇවිදින්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් නිවීමට තියෙන බාධාවල් තේරුම් අරගෙන අතහරින්න පුළුවන් නම් අතහරින්නේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය විනා අමතාත් එහෙම නෙමෙයි. අතහැරීම. අල්ලා ගැනීම සසරට බැඳී අල්ලා නොගැනීමටයි අතහැරීම කියලා කියන්නේ. අන්න මේක සාමාන්‍යයෙන් පැහැදිලි කරලා තිබෙනවා අරමුණ තුල තණ්හා මෙන්න මෙහෙ විදිහට අල්ලා ගැනීම පැහැදිලි කරලා තිබෙනවා. ඇහැට හමු වීමේදී පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව මේ අල්ලා ගැනීමයි. මේක තුන තමයි ඔය අපුඤ්ඤාභි සංකාරේ පුඤ්ඤාභි සංකාර අනිජ්ජාභි සංකාරේ අபிසංකාරයෙන් සතර හැදීම සිදු වෙන්නේ පැවැත්ම. එතකොට නිරෝධයක් දකින්න බෑ. නිරෝධය වහගෙන සතරක් හැදෙනවා. අනාගත ඵල උපදින්න හේතුව තිබුවාම අනාගත ඵලයක් හේතුවක් ඵලයක් හට ගන්නවා. නමුත් අනාගතයේ ඵල නොතබා අවසන් කරන්න පුළුවන් නම් එනම් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන භව නිරෝධෝ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. වේදනා තණ්හා උපාදාන භව නිත්‍ය සුඛාත්මයයි. තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. දැන් තේරුණාද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන එකේ තේරුම?
එනම් මේක වචන හරබයක් නෙවෙයි. සිහිමත්ව වීරියෙන් උත්සාහ කරලා පෙර කළ දේ නොකිරීම තුළින් අනාගත පාදයක් තැබුවොත් ගමන යන්නසේ අනාගතයට තැබුවොත් සතර හැදෙනවා නොතබා අවසන් කරන්න වෙනවා. එතකොට වෙන මොකුත් ඕන නැහැ අනිත්‍යම විතරක් ඇති නේද? අල්ලා නොගැනීමෙන් අනාගත ඵල ඉතුරු නොවි අවසන් වීම තමයි අනිත්‍ය සංස්කාරයන්ගේ. දැන් එතකොට පව අල්ලා නොගැනීම, පින අල්ලා නොගැනීම, ධානය අල්ලා නොගැනීම. ඕන එකකින් Tamanට තියෙන එකෙන් අනිත් දුක්ඛානාත්ම වශයෙන් බැලුව හැකියි. පව අල්ලා ගැනීම, පින අල්ලා ගැනීම, ධාන අල්ලා ගැනීම තුන් භවයේ ගමනයි. මෙන්න මේ නිසා තමයි බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ පව්කාරයාටත් ධර්මයේ තේරුණාම පව අල්ලා නොගැනීමෙන් සතර ගමන නිමා කරන්න පුළුවන්. පින්කාරයාටත් පින අල්ලන්න හිටියනම් අල්ලා නොගැනීමෙන් සතර ගමන නිමා කරන්න පුළුවන්. ධානලාභියාටත් ධානය අල්ලා නොගැනීමෙන් නිමා කරන්න පුළුවන්. මතක තබා ගන්න. ඒ නිසා මෙය විශේෂයෙන් පුණ්‍ය මාර්ගය සඳහා පමණක් ප්‍රයෝජිත නැහැ. සියලු දෙනා කර්ම මාර්ගයේ මේක තේරුම් ගත්තාම ඕන කෙනෙකුට අංගුලිමාලටත් වළංගු වුණා. මම කියන කතාව අනුව ගත් කල පණ්ඩිත සාමණේරයන් මරන්න හදපු හොරුන්ටත් මේක වළංගු වුණා. මේක අනේපිරිසිතුමාටත් වළංගු වුණා. පුකුසාති රජතුමාටත් වළංගු වුණා. ඒ වගේම රූපාවචර ධානලාභීන්ටත් වළංගු වෙනවා. අර ඕනෑම එකක අල්ලා ගැනීමේ පමාවෙන් මිදෙන්න මේ ධර්මයේ සරණනේ. දැන් ඔය ධර්මයේ දකීද බුදුන් දකී කියන වක්කලි සූත්‍රයේ ධර්මයේ කියලා පෙන්වලා තිබෙන්නේ මොකද්ද? ස්කන්ධ පංචක අනිදුක්ඛානාත්මය නේද? ඒක මාර්ගයයි හම්බ වෙන්නේ ඵලය. එතකොට ධර්මය හම්බ වෙනවා. අනිදුක්ඛානාත්මයේ මාර්ගයයි හම්බ වෙන්නේ ධර්මයයි. දැන් එහෙමනම් මේ කතාවට අනුවගත් කල ධර්ම මාර්ගයේ පූර්ණයට ත්‍රිලක්ෂණය. දැන් සෝවාන් වෙන්නේ අනිදුක්ඛානාත් වශයෙන් දැකලා තවදුරටත් ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙනකොට සකෘදාගාමි කාමරාග තුනී වෙනකොට තව ටිකක් එහාට ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් කාමරාග විනාශ වෙනකොට අනාගාමි. තව එහාට මෝහය ඉතුරු වෙලා තියෙනවා කාමරාග ව්‍යාපාද නැති. ඒකත් තව ටිකක් අහු වෙනකොට අහු වෙච්ච ටික අතහැරෙනකොට අරහන්ත. මේවා කියන්න ඕන නෑ. වචනින් කියලා වැඩක් නැහැ. යන්න. පාරට බැහැලා යන්න. එතකොට මේ පාරේ ඉස්සරහට තියෙන තැන් හමු වෙනවා. අපි කියමුකෝ ත්‍රිකුණාමලේ ඉඳලා යන්න යනවායි කියලා කතරගමට. පාර දිගේ ගියොත් තියෙන ස්ථාන හතර හම්බ වෙනවා. යන්න නැතුව කී හිටියොත් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේක මාර්ගයේ ගන්නකොට ක්ලේශයන් ප්‍රහීනීව ලබන්නා වූ සංසුන් සමාධියේ ස්වභාවයේ වර්ධනයක් තමයි මේ මාර්ගඵල පිළිවෙලින් කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. මෙන්න කරුණු තේරුම් ගැනීම තුළ ඔබට එහෙමනම් තිලකුණු වඩනවා කියන්නේ වචනින් කියන දෙයක් නෙමෙයි. පෙර කළ ප්‍රමාද විහාරිත් බව අතහැරලා සසරක් හදන්න නැතුව මේ මොහොත නිරෝධය දකින්නකොට තිලකුණු වැඩෙනවා. ඒ තුලින් ඔබට නිවන සැනසෙන මංපෙත් එලි කර ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ